समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකා වාසීන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝක වාසීන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ බත්තරමුල්ල ජයන්තිපුර පදිංචි රොහාන්තද සිල්වා මහතා ඇතුළු පවුල සහ කොළඹ 3 හි පදිංචි ඉනෝකාද සිල්වා මහත්මිය විසිනුයි. මේ පින්වතුන් අපි හොඳින් දන්නා කියන බොහොම හිතවත් ශ්‍රද්ධාවන්ත මහත්ම මහත්මීන් ඉතින් බොහොම ආගමට දහමට ලැබියාවෙන් යථාර්ථය දකිනු රිසියෙන් නිතර ධර්ම ශ්‍රවණය කරමින් ධර්මඥානය ඇති කර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන ගුණවත් පිරිසක්. මේ පින්වතුන්ගේ මූලික අරමුණ තමයි මේ උතුම් ධර්ම දානමය පින්කමින් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය පරලෝ සැපත් දෙමාපියන් වන 2000 වසරේ නොවැම්බර් 21 වන දින පරලෝ සැපත් වී වර්ෂ 21ක් සපිරෙන එච්.ආර්.ද සිල්වා මහතාට සහ 2006 අප්‍රේල් 30 වන දින පරලෝ සැපත් වී වර්ෂ 15ක් සපිරෙන ක්ලැරිබල්ද සිල්වා මහත්මියටත් 2010 නොවැම්බර් මාස 1 වෙනි දින පරලෝ සැපත් වී වසර 11ක් සපිරෙන තනුජද සේරම් පුතණුවන් නැතම් මුණුබුරාටත් පින් අනුමෝදන් කරවීම තමයි බලාපොරොත්තුව.
මේ පින් අනුමෝදන් කරලා ඉක්මන් භවයකදී උතුම් ධර්මාවබෝධය ලබා ගැනීමට මේ කුසලය මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. ඒ අය සුගතිගාමී වේවා. අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් අපට මතක් කර සිටියා අද ධර්මදේශනාව සඳහා මරණය පිළිබඳව මාතෘකා කරගනිමින් මේ ධර්මදේශනාවක් පවත්වන්න කියලා. ඒක හොඳයි පින්නතුනි. මොකද සමහරු තමන් මැරෙන බව දන්නේ නැහැ. ඒ නිසා මරණය ගැන මෙනෙහි කළ යුතු මාතෘකාවක් වන බව අපි නිතර ඒ පිළිබඳව සිහි කරමින් ක්‍රියා කළ යුතු කාලයක් විශේෂයෙන්. ඒ නිසා පින්නතුනි අපි ඒ පිළිබඳව මාතෘකා කරගනිමින් ධර්මදේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය විශේෂෙහි ඇති කරගත් පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මයෙන් බිඳක් තමයි අපේ ජීවිතයට අපි එක් කරගන්න උත්සාහ කරන්නේ. පින්වතුනි, බණ අහනකොට තමයි අපි නොදන්න දේ දැනගන්නේ. දැනගත්ත දේ වැඩි වැඩියෙන් ප්‍රගුණ කරගන්නේ. පින්වතුනි, බණ අහනකොට හිත තුළ නොසන්සුන් බවක්, වික්ෂිප්ත බවක් තියෙනවා නම් ඒ නොසන්සුන් බව, වික්ෂිප්ත බව පින්වතුනි අපි සංසිඳුවා ගන්නේ බණපදයක් අහලා. අපට ඇතිවෙන යම් යම් ප්‍රශ්න තියෙනවා පින්නතුනි. ඒ ප්‍රශ්න මුදල් තිබුණට විසඳ ගන්න බෑ. එහෙම නැත්නම් උපාධි තිබුණට විසඳ ගන්න බෑ. තනතුරු තිබුණට විසඳ ගන්න බෑ. පිරිස් බලය තිබුණට විසඳ ගන්න බෑ. ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා අපට විසඳ ගන්න නම් පින්නතුනි අනිවාර්යයෙන්ම ධර්මයේ පිහිට ප්‍රාර්ථනා කරන්න වෙනවා. මා දන්නවා මා මුණ ගැසීමට එන පිරිස සමහර ප්‍රශ්න මුදල් තිබුණට විසඳ ගන්න බැරි ඒවා. විශාල ධනවතුන් ඉන්නවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු ඉන්නවා. ඒ අය ඒ විෂයෙන් නිපුණත්වයට පත් වෙලා තියෙන එක ඇත්ත. හැබැයි පින්නතුනි සමහර ප්‍රශ්න හමුවේ පොඩි ළමයින්ටත් වඩා පහතට මානසිකත්වයේ වැටෙන අවස්ථා තියෙනවා.
ඉතින් අපව මුණ ගැහිලා ඒ ප්‍රශ්න සාකච්ඡා කළා ධර්මානුකූලව විසඳගත් අවස්ථා එමටයි. සමහරු වෛද්‍යවරු වෙන්නතුනේ. සමහරු සුප්‍රසිද්ධ නීතිඥවරු. මම දන්න නීතිඥ මහත්මයෙක් එතුමා මේ නීතිය උසාවියට යන්නේ ඇත්තටම කැමැත්තකින් නෙවෙයි. ඔහු යටතේ ඔහුගේ ශිෂ්‍යයෝ වැඩ කරනව 15ක් විතර. නමුත් ඔහු නඩුවක් දිනෝ ගමන් ඉස්සෙල්ලම එන්නේ පන්සලට. මොකද හිත හදාගන්න. ඉතින් මං කොච්චරවත් කියලා දෙනවා මේක හිත හදාගන්න අපි සාධාරණ වෙන්න ඕන කියන එක. සමහර වෛද්‍යවරු පින්නතුනි සමහර රෝගී තත්වයන් වෛද්‍යවරයෙක් වෙලත් වෛද්‍යවරියෙක් වෙලත් වෛද්‍යවරියක් වෙලත් විසඳ ගන්න බැරි හිතා ගන්න බැරි රෝගී තත්ත්වයන් තියෙනවා. ඒවට විසඳුම් සොයන්න අපිත් එක්ක සාකච්ඡා කරනවා. මා මේ කියන්නේ ධර්මය තුල තමයි විසඳුම තියෙන්නේ. වෙන කොතනකවත් ප්‍රශ්නවලට විසඳුම නැහැ. විසඳුම් තියෙන තැන් තියෙනවා. සල්ලි වලින් විසඳ ගන්න පුළුවන් ඒවල් තියෙනවා. තනතුරු වලින් විසඳ ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඊළඟට තමන්ගේ සබදතානුව විසඳ ගන්න පුළුවන් දේවල් තියෙනවා. තමන්ගේ දැනුගත්කම් අනුව විසඳ ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වුණාට පින්නතුනි සමහර ඒවා තියෙනවා ඒ එකකින්වත් විසඳ ගන්න බෑ. ඒ විසඳුම තියෙන්නේ ධර්මයේ තුල පමණයි. මොකද පින්නතුනි මේක විශ්ව ධර්මයක්. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය කියලා සොයාගත්තේ උන්වහන්සේ පහල කළ එකක් නෙමෙයි. මේ ලෝකයේ තිබිච්ච සත්‍ය. ඒ සත්‍ය කාලයේ වැලිතලාවෙන් වැහිලා තිබුණේ. ඒක කාටවත් හොයාගන්න බැරි වුණා. අන්තිමට භාග්‍යවතුන් වහන්සේ තමයි ඒක හොයාගත්තේ. ඒකයි පින්නතුනි මෙතන විශේෂත්වය. එනිසා ඒක කිසිවෙකුට සොයාගන්න බැරි සත්‍ය භාග්‍යවතුන් වහන්සේ සොයාගත්තා. පින්නතුනි එහෙනම් ධර්මයේ බණ අහනකොට තමයි හිත හැදෙන්නේ. සමහර බණ අහන්න නැති අය පවා පින්නතුනි යම් යම් බණ අහනකොට මේ බණ මට නම් ගැලපෙනවා කියලා අහපු අවස්ථා තියෙනවා. මට දවසක් මේ ගුවන් විදුලි ධර්මදේශනාවක් ශ්‍රවණය කළ මහත්මේ ගාල්ලේ. එයා හිටපු මේජ කෙනෙක්. දැන් ඒ හමුදාවෙන් අයින් වෙලා. එතුමා මට කතා කළා. ස්වාමීන් වහන්සේ මං නම් බණ අහන කෙනෙක් නෙවෙයි. මමයි අම්මයි විතරයි ඉන්නේ. මගේ තාත්තා නැහැ. ඒක නිසා මම අම්මා බලාගෙන ඉන්නවා මං අවිවාහකයි. මම මෙහෙම කෙනෙක්. මම පොඩි ව්‍යාපාරික කටයුත්තක් කරනවා. අද උදේ එතුමා කිව් දවසේ අද උදේ මම ගුවන් විදුලි යන්ත්‍රය
අම්මා ළඟ තියලා බණ යන වෙලාවේ ඔන් කළා. මම ගිහිල්ලා අම්මට මේක බණ අහන්න සකස් කළා. මම ඉඳගත්තා මගේ කටයුත්තට කම්පියුටර් එක ඉස්සරහ. විනාඩි 5ක් විතර යනකොට පන්සිල් දීලා ඒ කටයුතු අවසන් කරලා බණ පටන් ගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ දේශනා කළ ධර්මය මටත් තේරුණා මටත් ගැලපෙනවයි කියලා. ඒ නිසා මමත් අහන්න පටන් ගත්තා. පැය පුරාවටම මමත් බණ ඇහුවා. මං ජීවිතේ බණක් අහපු පළවෙනි වතාව. එතුමා කියනවා මගේ කටයුත්ත නතර කළ දිගටම බණ ඇහුවා කියලා. ස්වාමීන් වහන්සේ මේ බණෙන් මං වැරදි දෙකක් හදාගත්තයි කිව්වා. ඒ ගැන කියන්න තමයි ස්වාමීන් වහන්සේට මම මේ දුරකථනයෙන් කතා කළේ. මං කිව්වා මොනවද ඔබතුමා හදාගත්ත වැරදි? ස්වාමීන් වහන්සේ මං හැමදාම උදේට බුදුරජාණන් වහන්සේට පහනක් දැල්වනවා කිව්වා. පහන දැල්වලා මම ප්‍රාර්ථනාවක් කරනවායි කිව්වා. බුදුරජාණන් වහන්සේට මේ පහන දැල්වීමේ බලයෙන් ව්‍යාපාරයෙන් අද වැඩි වාසි ලැබේවා කියලා. දෙවැනි ප්‍රාර්ථනාව තමයි මම පහන තියලා ඉවර වෙලා තාත්තට පින් දෙනවායි කිව්වා. පින් දීලා ප්‍රාර්ථනා කරනවායි කිව්වා. තාත්තා කොතනක හරි ඉන්නවනම් මන් දිහා බලලා මට පිහිටක් වෙලා මගේ ව්‍යාපාර කටයුත්ත සාර්ථක කරගන්න උදව් කරන්න කියලා. ස්වාමීන් වහන්සේ මේ දක්වා එහෙම විශේෂයක් වෙලා නැහැ කිව්වා. ස්වාමීන් වහන්සේගේ අද ධර්ම දේශනාව ඇහුණු නිසා මට හොඳයි. නැත්තම් මම තව ටික කාලයක් කොහොම පහන තියලා ඔය ප්‍රාර්ථනා දෙක කළා නම් මම බුදුහාමුදුරුවොත් එක්ක තරහක් ඇති කරගන්නවා, තාත්තත් එක්ක තරහක් ඇති කරගන්නවා. මොකද මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට. ඉතින් ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාවෙන් කළා කිව්වා, විග්‍රහ කළා කිව්වා, විස්තර කරයි කිව්වා මේ කළ යුතු ප්‍රාර්ථනා මොනවද, නොකළ යුතු ප්‍රාර්ථනා මොනවද කියලා. ඉතින් මං හොඳට අහලා මං මේ වැරදි දෙක හදාගත්තා කිව්වා. බලන්න පින්නතුනි කොච්චර දෙයක්ද කියලා. ඒ නිසා අපට ඇතිවෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න ධර්මයේ තරම් ඔසුවක් ඖෂධයක් තවත් නැහැ. ඒකයි පින්නතුනි. ඒ නිසා බණ අහන්නම ඕන ප්‍රශ්න විසඳන්න. තමන්ගේ හිත තුළ තියෙන. නැත්තම් විසඳෙන්නේ නැහැ. ඊළඟට හිතේ තියෙනවනම් යම් සැකකටයුතු තැන්. ඒ සැකකටයුතු තැන් निराකරණය කරගන්නත් බණ අහන්න ඕන. අපි වැරදි දැක්මක වැරදි දෘෂ්ටියක ඉන්නවනම් ඒ වැරදි දැක්මෙන් වැරදි දෘෂ්ටියෙන් අත් මිදෙන්නත් සම්‍යක් දෘෂ්ටියට පිවිසෙන්න බණ අහන්න නැතුව බෑ. මේ සියල්ලටමත් වඩා වටින්නේ මොකද්ද? මේ අනවරාග්‍ර කෙලවරක් නැති සසරේ අපි ගමන් කරනවා මෙරි මෙරි ඉපදී. අන්න ඒ తত্ত্বය වළක්වා ගන්නට සසරගත දුක නිවා අමා මහ නිවනින් සැනසෙන්නට ධර්ම ශ්‍රවණයෙන් තොරව බෑ පින්නතුනේ. මේ ලෝකේ කාටවත් බෑ බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න. ඒ නිසා බණපදයක් ශ්‍රවණය කළ යුතුමයි නිවන් දකින්න පින්නතුනේ. මට මතක් කළ නිසා මරණය පිළිබඳව දේශනාවක් කරන්න කියලා අපි ඒ පිළිබඳව බලමු. පින්නතුනේ අපි කවුරුත් මිය යනවා.
මරණයෙන් ගැලවෙන්න බේරෙන්න මේ ලෝකේ කිසි జగතෙකුට බෑ. ඒ නිසා මටත් එකයි ඔබටත් එකයි මරණය උරුමයි. දැන් අපි මැරෙන බව දැනගෙන ඉන්න ඕන. අපි මැරෙන බව දන්නවද? සමහරු දන්නේ නැහැ. සමහරු හිතන්නේත් නැහැ මැරෙනවයි කියලා. මරණ බයක් ඇති වුණාම තමයි ඕන්න මැරෙනවයි කියලා දැනෙන්නේ. එහෙමත් හැදිච්ච අය ඉන්නවා මරණ බය දැනුණාට පස්සේ. නමුත් සමහරු දන්නේ නැහැ මැරෙනවයි කියන එක. මැරෙන්න බයද කියලා ඇහුවොත් කෙනෙක් කියයි අනේ අපි නම් මැරෙන්න බය නැහැ කියලා. එහෙම කියන්නේ මැරෙන බව හිතලා නැති නිසා. මේ ලෝකයේ පින්නතුනි මැරෙන්න බය නැති කිසි කෙනෙක් නැහැ. පුහුදුන් ලෝකයේ තුල හැම කෙනාම මැරෙන්න බයයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ. මේ ලෝකේ හැම කෙනෙක්ම දඬුවමටත් බයයි මරණයටත් බයයි. ඒ නිසා අපි තමා උපමා කරගෙන අන් අයට හිරිහැර කරන්න එපා, හිංසා කරන්න එපා, පීඩා කරන්න එපා, මරා දාන්න එපා. බුදුහාමුදුරුවෝ එහෙමයි දේශනා කරන්නේ. අත්තානං උපමං කତ୍වා නහනෙය්‍යන ඝාතේ. තමා උපමාවටගෙන අන් අය ඝාතනය නොකරන්න, හිංසා නොකරන්න. ඒ නිසා පින්නතුනි කාටවත් හිංසාවක් පීඩාවක් නොකළ යුතුයි. මොකද මැරෙන්න අපිත් අකමැති. ඒ නිසා අනිත් සතුනුත් මැරෙන්න අකමැති. අපි කැමති හැමතිස්සෙම ජීවත් වෙන්නනේ. සබ්බේ තසන්ති දණ්ඩස්ස දඬුවමට බයයි. සබ්බේ සං ජීවිතං පියං. ජීවත් වෙන්න තමයි අපි ආස. මැරෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නැහැ. ජීවත් වෙන්න ආස. එතකොට මම ආසනම් ජීවත් වෙන්න. ඔබ ආසනම් ජීවත් වෙන්න. අනිත් සතුනුත් ජීවත් වෙන්න ආසයි. මේක තේරුම් ගන්න. සමහර අය හිතනවා මේ තමන්ට ගෙට එන කූඹි, මීයන්, කැරපොත්තන්, එහෙම නැත්තම් වෙනත් විසකුරු සතුන්, ඒ සත්තු මරා දැම්මට කමක් නැහැ. දැන් මස් පිණිස සතුන් මරණ අප්‍රමාණ ලෙස. පින්නතුනි අපි මම මගේ ජීවිතයට ආසනම් අනිත් සතා මරන්න මට අයිතියක් තියනවද? මමත් සතෙක්නේ. අපිත් සත්ත්ව කොටසක්. මමත් පරිසරයේ කොටස්කරුවෙක් විතරයි. මම පරිසරයේ අයිතිකාරයෙක් නෙවෙයි. එතකොට සතුන්ට තියෙන්නේ ඒ වගේ අයිතියක්. ඒ අය පරිසරයේ කොටස්කාරයෝ. මට වගේම ජීවත් වෙන්න අයිතියක් ඒ සතුන්ටත් තියෙනවා. මිනිසා උසස්යයි මනසක් තියෙන කියලා හිතාගෙන හිටියට කරන්නේ තිරිසනුන්ටත් වඩා පහත් වැඩ. අපි සත්ත්ව කියන සියලු දෙනාම පරිසරයේ කොටස්කාරයෝ වෙලා මිනිසා කියන කෙනා විතරක් අර සතුන්ගේ අයිතිය උදුරාගෙන තමන් විතරක් ජීවත් වෙන්න උත්සාහ කරනවා.
දැන් ගෙදරකට මීයෝ එන්නේ ඇයි? මීයෝ එන්නේ අපිරිසිදු නිසා. එතන මොනවා හරි කන්න දේවල් තියෙන නිසා. ඒ නිසා මීයා අල්ලලා මරන්න නැතුව ඈතකට ගෙනිහින් දාන්න ඕන කැලේකට. දැන් ගෙදරකට කැරපොත්තු එන්නේ ඇයි? කැරපොත්තුන්ට කන්න දේවල් එතන තියෙන නිසා. දැන් වටා පිටාවේ මදුරුවෝ ඉන්නේ ඇයි? මදුරුවන්ට වාසය කරන තැන් තියෙන නිසා. ඒ නිසා මේ සතුන්ද පරිසරයේ කොටස්කරෝ. ඒ නිසා කැරපොත්තෙක්, කූඹියෙක්, මදුරුවෙක්, මීයෙක් මේ සත්තු මරන්න අපට අයිතියක් නැහැ. දැන් සමහරු කියනවා නෑ අපි ඒක මැරුවට කමන්නේ මොකද අපි අපේ සතා මරණ චේතනාව නෙමෙයි තියෙන්නේ අපේ අප්‍රසන්න බව කූඹි මේකේ ඇතුලේ පිරීලා ඒ නිසා කූඹි එළවන චේතනාවේ කියලා. බොරු වංචනික සහගත කතන්දරයක් නේ පින්නතුනේ. ඇයි? තමන් මේ කූඹි ඇවිල්ලා තියෙන්නේ උන්ට වාසස්ථානයේ සුදුසු තැනක් නිසා. දැන් මව් කුසක දරුවේ පිළිසිඳ ගත්තට පස්සේ ගබ්සා කළොත් ප්‍රාණඝාතයක්. ඒකයි කතා කරන්න දෙයක් නැහැ. දරුවා මරා දැමීමක්. ඒක ප්‍රාණඝාතයක්. දරුවෙක් අවශ්‍ය නොවෙනව නම් දරුවා මව් කුසේ ගර්භාෂයේ ඇති නොවෙන්නයි වග බලා ගන්න ඕන. ඇති වුණාට පස්සේ මරණ එක නෙවෙයි කරන්න ඕන. මේක තේරුම් ගන්න පින්නතුනේ. මේ බොරුවට තර්ක ඉදිරිපත් කරන්න එපා. තර්කෙන් නිකන් සාධාරණීකරණය කරගන්න හැදුවට කවදාවත් හිතට වංචා කරන්න බෑ. Taman දන්නව කළ දේ මොකද්ද කියලා. ගෙදර ඇතුළට කැරපොත්තුවා මරණ එක නෙමෙයි කරන්න ඕන. කැරපොත්තු නොයන තැනට ගේ පිරිසිදුව තියාගන්න එකයි. මීයෝ මරණ එක නෙමෙයි කරන්න ඕන. මීයෝ නොයන තැනට ගේ පිරිසිදුව තියාගන්න එකයි. ඒකයි පින්නතුනේ. එහෙම නැත්තම් මොනවාරි හේතුවක් නැතො කවුරු හරි ගෙනත් දාපු හරි මීයක් ඉඳලා තමන්ගේ වත්තේ ගෙවත්තේ මීයෝ බෝ වුණොත් මීයෝ මරන්න නැතුව ඒත් සත්තු අපේ හතුරු නෙවෙයි සත්තුනේ. එතකොට මොකද්ද කරන්න ඕන? උගුලක් තියලා මීයන් අල්ලලා කැලේකට ගෙනිහින් දාන්න. ළඟපාත අල්ලපු වත්තර දාන්න එපා. එතකොට ආයෙ එනවා පුරුදු තැනට. ඒ නිසා ඒ සත්තුන්ට වාසය කරන සුසු තැනකට දාන්න ගෙනහිල්ලා. ඊට පස්සේ මීයෝ ටික අයින් වුණාට පස්සේ නැවතත් මීයන්ට වාසස්ථානයට නොයනසේ තමන්ගේ ගෙවත්ත හදාගන්න. නැත්නම් සත්තු මරන්න බුද්ධ ආගමෙන් උගන්වලා නැහැ. සාධාරණීකරණය කරන්න. ඒක තේරුම් ගන්න පින්නතුනේ. මොකද හැම සතෙක්ම ජීවත් වෙන්න ආසයි. මැරෙන්න බයයි. ඉපදෙලා ඉන්නේම ජීවත් වෙන්න මිස මැරෙන්න නෙවෙයි. අපි බය නම් අනිත් සතුන් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණා පහ සම්පූර්ණ නම් ආයි තර්ක ඕන නැහැ. පින්නතුනි අනිවාර්යෙන් ප්‍රාණඝාතය. සතෙක් ඉන්නවා. ඒ සතාට පණ තියෙන බව දැනගන්නවා. දැන් සතාට පණයි මැරිලා නැහැ. සතෙක් ඉන්නවා සතාට පණ තියෙන බව දැනගන්නවා 2යි 3. මරණ චේතනාවක් ඇති කරගන්නවා. ඔන්න ආවා. මූණම් මරන්න ඕන. මරණ චේතනාව. ඊළඟට ඒකට උපක්‍රමයක් යොදනවා. ඒකට බෙහෙතක් ගහනවා. එහෙම නැත්නම් ඌව තලලා දාන උපක්‍රමයක්. ඉන් සතා මරනවා.
මේ කාරණා පහ යම් තැනක සම්පූර්ණ වේද එතන ස්ථිර වශයෙන්ම ප්‍රාණඝාතයක්. පස්සේ හිත හදාගන්න බෑ. දවසක් පින්නතුනේ මට එක නෝන කෙනෙක් කතා කරලා අහනවා හාමුදුරුවනේ අපේ ගෙදර වේ දැල්ලක් වේ හුඹහක් බැඳලා තියෙනවා. වේයෝ. එතකොට මේ වේයෝ බැඳලා තිනවා බලන්නකෝ ස්වාමීන් වහන්සේ මේ අපට දැන් ඉන්න තැනක් නැති වෙනවා වේයෝ නිසා කියලා. එතකොට මගෙන් අහනවා මම කිව්වලු වේයෝ මේ වේයුඹහ කඩලා ඉවත් කළා මෙතෙන්ට බෙහෙත් ගහන්න එක්කෙනෙකුට කිව්වලු. මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ඉතින් අපි මොකද්ද කරන්නේ මේක අස් කරන්නේ නැතුව? දැන් මේ මහත්මියම කියනවා. මේක අස් කරන්න නැතුව කරන්න බෑනේ මේක අනිවාර්යෙන් වේයෝ ටික අයින් කරන්න එපාය. මම දැන් අහගෙන ඉන්නවා. ඉතින් දැන් මම එක්කෙනෙකුට එන්න කිව්වලු මේකට කෙමිකල් එකක් ගහන්න. ස්වාමීන් වහන්සේ ඒක පවද්ද කියලා අහනවා. දැන් බලන්න දැන් මගෙන් ඕක අහන්නේ මේ නොතේරෙන කෙනෙක් නෙවෙයි. හොඳට තේරුම් ඇති කෙනෙක් මේ අහන්නේ. දැන් මේ මගෙන් අහන්නේ මොකද්ද? ඔව් ඔව් වේයොත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ? ඔන්න ඕක කඩලා අයින් කරන්න. අයින් කරන්න නැතුව මොකද කරන්න කියලා මං කියයි කියලා. එතකොට පාපය මගේ පිටින්නේ යන්නේ. මොකද ආම්ද්‍රෝ කියු නිසා තමයි මේක කළේ. ඔහොම කියනවා. මම කිව්වා නෝනා ඕකනම් කරන්න එපා. ආයි අපායේ වැටුනොත් ගොඩ එන්න නම් හම්බෙන්නේ නැහැ. ඇයි මෙතන වේයෝ ඉන්නවා ලක්ෂ ප්‍රකෝටි ගාණක්. වේයුඹහක කොච්චර වේයෝ ඉන්නවද කියලා බලන්න. දැන් ඒකට කෙමිකල් එකක් ගහම අර සමූල ඝාතනයක් නේ වෙන්නේ. ඒකට කරන්න ඕන වේ දැල්ල ඇති වෙන්න කලින් එතන පරිසරය හදන්න ඕනනේ. නේ මොකක් හරි හේතුවක් ඇති එතන. එතන කොන්ක්‍රීට් එකේ මොකක් හරි බාලකමක් ඇති. ඒ නිසා එතනින් කරන්න ඕන හැදීගෙන එනකොට මේ වේ උඹහ එතනින් කඩලා වෙනින් තැනක සත්තු නොමැරෙන විදියට ගෙනින් දැම්ම නම් කමන්නේ. දැන් මේක කඩලා කෙනෙකුට කතා කළා එයාට කියලා කෙමිකල් එකක් මෙතෙන්ට ගස්සවලා සමූල ඝාතනයක්. මං කව කිසිසේත් කරන්න එපා. අපායි වැටුනොත් ආයි නම් එන්න හම්බ වෙන්නේ නැහැ. වැඩේ මගේ පිටින් යවන්න හැදුවේ. පින්නතුනි ඒ නිසා කෙනෙක් Taman දැනගන්න ඕන අනිවාර්යයෙන්ම සතෙක් මැරුවොත් මරණ චේතනාවක් ආවොත් බලොත් අයි වෙන වෙන දේවල් කිව්වට අනිවාර්යයෙන්ම එය ප්‍රාණඝාතයක්. මං කියවනේ අර කාරණා පහ යම් තැනක සම්පූර්ණද? සතෙක් ඉන්නවා ඒ සතාට පණ ඇති බව දැනගන්නවා මරණ චේතනාවක් එනවා උපක්‍රමයක් යොදනවා ඉන් සතා මරනවා. මේ කාරණා පහ සම්පූර්ණ නම් එතන ප්‍රාණඝාතයක්. ආයි කතා කරන්න දෙයක් නැහැ පින්නතුනි. ඒ නිසා ඒ ප්‍රාණඝාතය සිද්ධ වෙනවාමයි. ඒකට සමාවක් නැහැ. ඒක සාධාරණීකරණය කරන්න බෑ. හොඳින් තේරුම් ගන්න. මේ කේක් කෙනා දාන තර්කවලට මම මේ විසඳුම දෙන්න පින්නතුනි. ඒ නිසා මම මැරෙන්න බය නම් අනිත් සතත් මැරෙන්න බයයි. අපි කවද හිටියත් මැරෙන එක ඇත්ත. මිනිස්සු හැටියට. ඒකට අනිත් සත්තු මරාගෙන මැරෙන්න එපා. ඒකයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතයේ සම්බන්ධයෙන්
කලින් කියන්න බැරි කාරණා පහක්. මොකද්ද කාරණා පහ? පළවෙනි කාරණාව තමයි පින්නතුනි ජීවිතං ජීවත්වන ආයුෂ ප්‍රමාණය. අපි ජීවත්වන ආයුෂ ප්‍රමාණය කිසිවෙකුටත් කියන්න බෑ. අපේ කේන්ද්‍රය බලලා එක එක්කෙනා කියනවා දෛවඥයෝ අච්චර මෙච්චර ආයුෂ තියෙනවයි කියලා. පින්නතුනි ඒවා දාස් ගානක් කිව්වහම එකක් අහම්බෙන් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුව ස්ථිරව කියන්න බෑ. මෙන්න මෙච්චර ආයුෂ ප්‍රමාණයක් තියෙනවා කියලා. ආයුෂ ප්‍රමාණය කාටවත් තීරණය කරන්න බෑ. මමමයි මගේ ආයුෂ ප්‍රමාණය අරන් ඉන්නේ. මම සංසාරේ කුසල කර්ම කළා තියෙනවා නම් සත්ව ඝාතනයෙන් සත්ව හිංසාවෙන් මං අයින් වෙලා තියෙනවා නම් මං අනුන්ට දයාව කරුණාව පතුරවලා තියෙනවා නම් අන්න තමන්ට ලෙඩුන්ට උපස්ථාන කළා තියෙනවා නම් තමන්ට ආයුෂ වැඩි. එනිසා මැරෙන දවස කාටවත් කියන්න බෑ පින්නතුනේ. පොඩි දරුවොත් මැරෙනවා, වැඩිහිටියොත් මැරෙනවා, මහලු අයත් මැරෙනවා. ඒක තම තමන් ගෙනාපු ආයුෂ ප්‍රමාණය. දහරාච මහන්තාච ඒ බාලා ඒච පණ්ඩිතා. දහරාච කියන්නේ පොඩි අය, මහන්තාච කියන්නේ මහලු අය. ඒ බාලා කියන්නේ මෝඩ අය, පණ්ඩිතා කියන්නේ නුවණැති අය. කාටත් මරුව එනවා. මරුවගේ වසඟයට යන්න වෙනවා. ආයි එයින් බේරෙන්න වෙන් වෙන්න කාටවත් මේ ලෝකෙ බෑ පින්නතුනේ. ඒ නිසා කෙනෙකුගේ ආයුෂ ප්‍රමාණය මෙච්චරයි කියලා කිසිවෙකුට කියන්න බෑ. ව්‍යාධි මොන අසනීපෙන් මැරෙනවද කියලා කාටවත් කියන්න බෑ. අසනීපයක් හැදුනට පස්සේ වෛද්‍යවරයෙකුට කියන්න පුළුවන් ඔබ මේ අසනීපෙන් මැරෙනවා මේක සනීප කරන්න බෑ කියලා. හැබැයි අසනීපයක් හැදෙන්න කලින් නිරෝගී කෙනෙකුගේ ශරීරය දැකලා බලලා කිසි කෙනෙකුට කියන්න බෑ ඔබ මිය යන්නේ මේ අහවල් අසනීප හැදිලායි කියලා. කියන්න බෑ පින්නතුනි. කොච්චර අසනීප වර්ග තියෙනවද? වාත සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, උතු පරිණාමජා ආබාධා, විෂම පරිහාරජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා. කොයිතරම් අසනීප තත්ත්වයන් තියෙනවද? මෙන්න මේ අසනීප තත්ත්වයන් ඇතිවන බැවින් මොකක් හරි අසනීපයක් ඇතිලා අපිත් මැරෙනවා. එක්ක සෙමහිල වෙලා මැරෙනවා. එහෙම නැත්නම් heart attack ඇතිලා මැරෙනවා. මොකක් හරි වෙනවා පින්නොත්නේ ආයුෂ අවසන් වෙන්න. දැන් මේ කාලේ කොරෝනා ඇදිලා කොච්චර මලාද? ලෝකේ. ඒක තමයි ස්වභාවය. ඒක නිසා ආයුෂ ප්‍රමාණය තීරණය වෙන්නේ තමන් සංසාරේ කළ කුසල අකුසල කර්මවලට අනුවයි. ඒ නිසා කුසල අකුසල කර්මවලට අනුව තමයි පින්නතුනි මේ ලෝකයේ තීරණය වෙන්නේ ආයුෂ ප්‍රමාණය. ඒ නිසා ආයුෂ ප්‍රමාණය කොච්චරද කියලා තීරණය වෙන්නේ එතකොටයි. එහෙනම් මැරෙන කෙනෙකුගේ ආයුෂ ප්‍රමාණය මෙච්චර කලක් ඉඳලායි මැරෙන්නේ කියලා කියන්න බෑ. ජීවිතං ව්‍යාධි. කාලෝ මොන වෙලාවෙ මැරෙනවද කියලා කියන්නත් බෑ. උදේද, දවල්ද, හවසද, හැන්දෑවේද, මධ්‍යම රාත්‍රියේද, අලුයමද බෑ. කාටවත් කියන්න බෑ. ඔබ මැරෙන්නේ මේ වෙලාවේ කියලා කියන්න බෑ. කාලෝ. හැබැයි ඔබත් මමත් ඔය කොයි මොහොතක හරි මැරෙනවාමයි. ඒකයි. අපි සදාකල් ඉන්න බලාපොරොත්තු වුණාට ඉන්න බෑ. මැරෙනවා. දේහ නික්කේපන මැරුණට පස්සේ දේහය තැන්පත් කරන්නේ කොතනද?
තීරණය කරන්න පුළුවන්ද? ජීවත් වෙලා ඉන්න කාලේ කියන්න පුළුවන්ද මම මැරුණට පස්සේ මගේ දේහය අහවල් වත්තේ අහවල් තැනම දාන්න ඕන වෙන කොහෙවත් දාන්න එපා. පින්නතුනි එහෙම කියන්න බෑ. ඇයි? අපි දන්නවද අපි කොහේ මැරෙයිද කියලා? සමහරු මෙහි ඉපදෙන්නේ පිටරට මැරෙන්නේ. සමහරු පිටරට ඉපදෙන්නේ මෙහි මැරෙන්නේ. සමහරු ගුවන්ගත වෙලා ඉඳිද්දි මැරෙන්නේ. සමහරු මහ මුහුද යනකොට මැරෙන්නේ. පින්නතුනි මේක තමයි ඇත්ත. ඒ නිසා කෙනෙකුගේ මృత ශරීරය අහවල් තැනම තැන්පත් කරනවා කියලා කලින් නිශ්චය කරන්න තීරණය කරන්න බෑ. දේහ නික්කේපන කිව්වේ ඒකයි. ගති කියන්නේ උපත. මැරිලා ගිහිල්ලා උපදින තැනත් කලින් කියන්න බෑ. මැරිලා ගිහිල්ලා උපදින්නේ අපට භවය තීරණය වෙන්න පින්නතුනි චුතිසිතට අනුව. දැන් අවසාන සිත අනුව චුතිසිත අනුව තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ. එතකොට චුතිසිත තීරණය වෙන්නේ මොකෙන්ද? චුතිසිත තීරණය වෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ කළ කුසල අකුසල කර්ම අනුව තමයි චුතිසිත තීරණය වෙන්නේ. වැඩියෙන් කුසල කර්ම කළා තිබුණොත් ඒ කුසල කර්ම වලට අනුව අවසාන චුතිසිතට එනවා කුසල චේතනාවක්. අකුසල කර්ම වැඩි නම් අවසාන චුතිසිතට එන්න තියෙන්නේ අකුසල චේතනාවක්. කර්මය කර්ම නිමිත්ත. එතකොට කර්මය කර්ම නිමිත්ත දෙකම හටගන්නේ අපි ජීවත් වෙලා ඉන්න කාලේ කළ කුසල අකුසල කර්ම වලට අනුව. එතකොට කුසල අකුසල කර්ම වලට අනුව ජීවිතයේ තීරණය වුණා නම් මොකද වෙන්නේ? පින්නතුනි අන්න ඊළඟට ගති නිමිත්ත අපට පේනවා ඊළඟ භවයේ අපි උපදින්නේ කොතනද? මැරෙන හැම කෙනෙකුටම පේනවා. සිහියෙන් මැරෙනවා නම්. එතකොට අපි දන්නේ නැහැ අපි පින්නතුනි සිහියෙන් මැරේද අවසිහියෙන් මැරේද කියන්න බෑනේ. දැන් සිහියෙන් මලොත් හොඳයි. නමුත් අපිට කියන්න බෑ සිහියෙන් මැරේද කියලා. සිහියෙන් මලොත් නැත්නම් අවසිහියෙන් මලොත්. සිහියෙන් මලොත් චුතිසිත ඇති වෙන බව දන්නවා. අවසිහියෙන් මලොත් චුතිසිතක් ඇති වෙයිද? පින්නතුනි ඒත් ඇති වෙනවා. සිහියෙන් මලත් චුතිසිත ඇති වෙනවා අවසිහියෙන් මලත් චුතිසිතක් ඇති වෙනවා. මොකද නැති වෙන්නේ සිහිය මිස සිත නෙවෙයිනේ. දැන් කෙනෙක්ගේ සිහිය නැති වෙනවයි කියලා කියන්නේ සිත තියෙනවා. සිත පාලනය කරන කෙනා තමයි නැති වෙන්නේ. නැති වෙනවයි කියන්නේ කොහේ හරි යනවයි කියන එක නෙමෙයි. සිහිය විකල් වෙනවයි කියන එකයි. එතකොට චුතිසිතක් සිහිය නැති වුණත් ඇති වෙනවා. හැබැයි ඇතිවන චුතිසිත මොකක්ද කියලා කියන්න බෑ. දන්නේ නැහැ. ඒ සිහිය නැහැනේ. ඒ සිතට එන සිතුවිලි මොනවද කියලා දන්නේ නැහැ. සිහිය තිබුණොත් තමයි සිතට එන සිතුවිලි මොනවද කියලා දන්නේ. ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕන දේ. එහෙනම් සිහිය ඇතත් සිහිය නැතත් චුතිසිත ඇති වෙන බව තේරුම් ගන්න. සිහිය ඇතුව මලොත් ඇතිවෙන චුතිසිත දන්නවා. සිහිය නැතුව මලොත් ඇතිවෙන චුතිසිත දන්නේ නැහැ.
හැබැයි ඒත් උපතක් තියෙනවද නැද්ද? ප්‍රතිසන්දිය තියෙනවා. ප්‍රතිසන්දිය කොතනක වේද දන්නවද? දන්නේ නැහැ. ආන්න ඒකයි කියන්නේ දේහ නික්කේපණං ගති කියලා කිව්වේ ඒකයි. උපදින තැන කාටවත් කියන්න බෑ කියලා කිව්වේ ඒකයි. ඒ නිසා උපදින ස්ථානේ කියන්න බෑ. ඔන්නෝක හොඳට හිතට ගන්න ඕන පින්නතුනි. එහෙම නොවුනොත් අපට බෑ අපි ඉලක්කගත දෙයකට යන්න. දැන් එහෙනම් අපි මතක තියාගන්න ඕන පින්නතුනි චුතිසිත අනුව ඊළඟ භවයේ තීරණය වෙනවා නම් යහපත් චුතිසිතක් ඇති කරගෙන මැරෙන්න. ආන්න එතකොට ඊළඟ භවයේ යහපත් තැනකට ගෙනියන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. එහෙම වුණොත් අපි සාර්ථකයි. එහෙම නොවුනොත් අපි අසාර්ථකයි. එහෙනම් චුතිසිත ඇතිවීම තීරණය වෙනවා සිහිය ඇතත් සිහිය නැතත්. හොඳ කර්මයක් මතක් කරගෙන මලොත් හොඳ තැනක ප්‍රතිසන්දියක් ලබන්න පුළුවන්. හොඳ කර්මයක් මතක් වෙන්නම් හොඳ කර්ම කරලා තියෙන්න ඕන. ඒකයි. හොඳ කර්ම නොකර හොඳ තැනක උපදිනවයි කියලා අපිට කියන්න බෑ. දැන් අපි මේ ලෝකේ රැස් කරන ඕනේ ධනය, භවභෝග, මිල මුදල්, යාන වාහන, ඉඩකඩම්, රන් රිදී මුතුමැණික් අපි එකතු කරන. නමුත් පින්නතුනි එකක්වත් ඒවා ගෙනියන්න බෑ. අපි කැමති වුණත් අකමැති වුණත් දැනගත්තත් නොදැනගත්තත් ඒ සියල්ල දාලා යනවමයි. මේක හිතන්න මමත් මැරෙනවා. මට මැරෙන දවසට ගෙනියන්න පුළුවන්ද මේවා? බෑ. මං කොච්චර රැස් කරත් මට අබමල් රේණුවක දෙයක් ගෙනියන්න බෑ. දාලා යන්න වෙනවා. දුක් වුණාට කරන්න දෙයක් නැහැ. දාලා යන්න වෙනවා. එහෙනම් ඊළඟ භවය සාර්ථක කරගන්න අප ගෙනියන්න ඕන මොනවද? අප ගෙනියන්න ඕන පින්නතුනි පින් කුසල්. කුසලය තමා තුළ වැඩිය යුතු දෙයක්. පින කරගත යුතු දෙයක්. පින් අපි කරගන්න ඕන. දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. පින්. එතකොට ඒක කුසලයක් බවට ප්‍රතිපත්තියක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒක තමන්ගේ අතේ තියෙන. දැන් දන් දෙන එක පිනක්නේ. ඒක අපි කුසලයක් කරගන්නේ කොහොමද? දන් දීම තුල අපි තුල වර්ධනය කරගන්න ඕන පින්නතුනි පරිත්‍යාගශීලී චේතනාව. ඒ පරිත්‍යාගශීලී චේතනාව වර්ධනය කරගත්තොත් තමයි ඒක කුසලයක් බවට පත් වෙන්නේ. එතකොට ලෝභය ඈත් කළා දානවා. ද්වේෂය ඈත් කළා දානවා. මෝහය ඈත් කළා දානවා. ලෝභය වෙනුවට අලෝභය ඇති කරගන්නවා. ද්වේෂය වෙනුවට අද්වේෂයවත් මෛත්‍රිය ඇති කරගන්නවා. මෝහය වෙනුවට අමෝහයවත් ප්‍රඥාව ඇති කරගන්නවා. ඒක තමයි කරගත යුතු දේ. එහෙම නැත්තම් අපි මැරෙන්නේම පාපී චේතනාවකින්. දැන් කෙනෙක් පින්වතුනි මලොත් තමා හම්බ කරපු ධනයටම ආසාවෙන්, තමා හදාගත්ත රත්තරන් බඩු ටිකටම ආසාවෙන්, තමා අමාරුවෙන් වවාගත්ත ඉඩමටම ආසාවෙන්, තමා හදාගත්ත ගෙටම ආසාවෙන්, තමා ගත්ත වාහනයටම ආසාවෙන්,
තමා පාවිච්චි කරපු ලී බඩු ඇඳන් වලට ආසාවෙන් මලොත් අධික ආසාවක් ඇති කරගත්තොත් මරණින් මතු එයා උපදින්නේ ස්ථිරවම പ്രേත ලෝකේ. ආයේ ගැන විකල්ප නැහැ. අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ ඉපදින්නේ പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ ඉපදුනාට පස්සේ പ്രേත ලෝකේ තියෙනවා ප්‍රධාන කොටස් 4ක්. වන්තාසික කුප්පිපාසික නිජ්ජාම තන්නික පරදත්තෝපජීවේ. මේ කොටස් 4න් වන්තාසික කුප්පිපාසික නිජ්ජාම තන්නික කියන പ്രേත කොටස් වලට පින් ගන්න බෑ. එතකොට එහෙනම් අපි දෙන පින වැඩක් තියෙනවද? ඒගොල්ලොන්ට වැඩක් නැහැ. ඒගොල්ලොන්ට ඒ පින ගන්න බෑ. එහෙනම් ඒගොල්ලෝ එතනින් අත්මි දෙන්නේ කොහොමද? අත්මි දෙන්න ඒ දුක ගෙවලම ඉවර වෙන්න ඕන. පෙන්වතනේ. ඔන්නෝක තමයි භයානකතම සසරේ. පරදත්තෝපජීවී කියන කොටස ඉපදුනොත් ඒගොල්ලොන්ට පුළුවන් අපි දෙන පිනක් ගන්න. ඒ කොටසට විතරයි. එහෙනම් අපි උත්සාහ කරන්න ඕන කොච්චර සල්ලි තිබුණත් කමන්නේ භවභෝග මිල මුදල් ධන දාන්නේ හරක බාන යාන වාහන ඉඩකඩම් ගේ දොර වතු පිටි තිබුණට කමන්නේ ජීවත් වෙන්න ඒව නැතුව බෑනේ. ඒක ගැටලුවක් නැහැ. හැබැයි පින්වතුනි ඒවා තිබුණට ගනුදෙනු කළාට ඒවත් එක්ක අපේ අනවශ්‍ය පරිදි බැඳීමක් උපාදානයක් ඇති කරගත යුතු නැහැ. දැඩිව අල්ලාගත්තොත් අධික තණ්හාවක් ඇති කරගත්තොත් අපි මැරිලා හොඳ තැනක උපදින්නේ නැහැ. പ്രേත ලෝකෙ ඉපදිනවා. പ്രേත ලෝකෙ ඉපදිලා නැවතත් ආශා කරන තැනට අපි එනවා. ඕක තමයි ඇත්ත. ආශා කරන තැනට අපි එනවා. ඔන්නෝක තේරුම් ගන්න ඕන පින්නතුනේ. මේක තේරුම් නොගෙන බෑ. ඒකයි තත්ත්වය. ඊළඟට අපි දැන් මේ ජීවත් වෙලා ඉන්නකොට අපි තුල තරහ, දේශය, කෝපය, වෛරය, පරිගැනීම, බද්ධ වෛරය මේව ඇති වෙනවා. මේ චෛතසිකනේ පින්නතුනි මේ චෛතසික ඇති වෙනවා. මේ චේතනා ඇති වෙනවා. ඔන්නෝ ඇතිවීම වළක්වා ගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒවා ඇතිවීම වළක්වා ගන්න ඕන. ඒකට හිත පුහුණු කරන්න ඕනේ නැත්තම් බෑ. හිත පුහුණු නොකරොත් බෑ. එතකොට අපි පින් කරගන්නවා කුසල් වඩනවයි කියලා මං කිව්වේ ඒකයි. මං කිව්වේ එතකොට දන් දීම පිනක් පරිත්‍යාගශීලී චේතනා වර්ධනය කරගත්තොත් කුසලයක්. ඒකයි. ඒ නිසා පිනම කුසල් බවට පරිවර්තනය කරගන්න ඕන. කුසලතා ආධ්‍යාත්මික හැකියාව. සිල් රකින්න එක පිනක් වෙන්නුනා. ඒක කුසලයක් බවට පරිවර්තනය කරගන්න ඕන. ඒක අපේ අතේ තියෙන කාටවත් අයිති දෙයක් නෙවෙයි ඒක. ඒ නිසා පින්නතුනේ අපි උත්සාහ කරන්න ඕන මෙන්න මේ තැනටපත් වෙන්න. නැත්තම් අපේ ඉලක්කයට අපිට යන්න බෑ. එතකොට අපි තුල පින්නතුනි උත්සාහ කරන්න අපේ චේතනාව ඇති වෙන්න ඕන. මොකද්ද ඇති වෙන්න ඕන චේතනාව? චේතනාව තමයි අපි හැම මොහොතකම ඇති කරගන්න ඕන අපි මරණයටපත් වීම කොහොමද සිද්ධ වෙන්නේ? අපි සිහිය ඇතුව මැරෙනවද? සිහිය නැතුව මැරෙනවද? සිහිය ඇතුව මැරෙන්න අපි මොකද්ද කරන්න ඕන? ඒකයි. සිහිය ඇතුව මැරෙන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ සඳහා කළ යුතු වන්නේ පින්නතුනි සිහිය ඇතුව මැරෙන්න නම්
අපි මොහොතක් පාසා අපි කටයුතු කරන්න ඕන කොහොමද? අපි කටයුතු කරන්න ඕන මෛත්‍රී මූලික මනෝභාවයකින්. එතකොට මෛත්‍රී මූලික මනෝභාවයකින් කටයුතු කළාම පින්නතුනි මෛත්‍රිය අද මෛත්‍රී කළා එක දවසක් මේ නමට ඉස්සරහින් හරි ලකුණ දාගෙන හරියන්නේ නැහැ. මෛත්‍රිය කාලයක් පුරුදු කරන්න ඕන. අන්නේ පුරුදු කරාම මොකද වෙන්නේ? අන්නේ පුරුද්ද අනුව අපට පුළුවන් වෙනවා පැහැදිලිවම පින්නතුනි ඒ මෛත්‍රී ආනිසංස හැටියට නොමුලාව කලුරිය කරන්න. ඒ කියන්නේ හොඳ සිහියෙන් මැරෙන්න. අවසිහියෙන් නෙමෙයි හොඳ සිහියෙන් මැරෙන්න පුළුවන්. අන්නේ தත්ත්වය ඇති කර ගත්තොත් තමයි අපේ ජයග්‍රහණය තියෙන්නේ. එහෙනම් වැරදිලාවත් පින්නතුනේ අපි කවුරු එක්ක හරි අධික වෛරයෙන් මලොත්, පරිගැනීමේ චේතනාවෙන් මලොත්, බද්ධ වෛරයෙන් මං ලබන ආත්මේ හරි පරිගන්නවයි කියලා මලොත්, එයා ස්ථිරවම උපදින්නේ එක්කෝ තිරිසන් ලෝකේ නැත්තම් නිරේ. ඒතර දැන් අපි ඒතනට වැටෙනවද? එහෙම නැත්තම් දැම්ම හිත පුරුදු පුහුණු කරලා හදා ගන්නවද? ඒ නිසා මරණය අපට එනවමයි නියතියක්. ඒ මරණය එන බැවින් ඒකෙන් වළකින්න මේ ලෝකේ කිසිම ජගතෙකුට බෑ. ඒ මරණයට හොඳින් මුහුණ දෙන්නට නම් අපි ධර්මානුකූල ජීවිතයක් ගත කරලා කුසලය කියන එක වර්ධනය කරගෙන පින කියන එක වැඩි කරගෙන අපි භවභෝග ධන දාන්න එක ගනුදෙනු කරන එක හරියට හිතාගෙන ඒවාට අපි අධික ලෝභ සහගත චේතනාවක් ඇති කරගන්න නැතුව කෙනෙක් එක්ක වෛරයෙන් මිය යන තත්ත්වයක් ඇති කරගන්න නැතුව අපි හිත හදාගෙන කටයුතු කළොත් අපිට හොඳ මරණයක් උදා කරගන්න පුළුවන්. එතකොට මැරෙන්න සූදානම් වෙනවයි කියන එක නෙවෙයි මේ කියන්නේ. මරණයට හොඳ වෙනකොට අපේ ජීවිතය මෙලොවින් කොහොමත් හොඳයි. අපි පව් අවැඩදායි දේ කරන්නේ. ඒ නිසා අවැඩදායි දේ කරන්නේ කියන්නේ අපි යහපත් මිනිසෙක් බවට පත් වෙලා. එහෙනම් යහපත් මිනිසෙක් වෙන්නයි අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නිසා පින්නතුනි අපි අදම පින් කරමු, කුසල් වඩමු. අපි ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාව, සුරාවෙන් ඈත් වේ. නිති පන්සිල් පොහොය අටසිල් රකිමු. එතකොට අපේ ජීවිතයේ මෙලොවිනුත් සාර්ථකයි, පරලෝ ආයති භවය සාර්ථකයි. අන්නේ தත්ත්වය ඇති කරගන්නට අදිෂ්ඨාන කරගනිමු. අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ පින්නතුනි බත්තර මුල්ල ජයන්තිපුර පදිංචි රෝහාන්තද සිල්වා මහතා ඇතුළු පවුල සහ කොළඹ 3 පදිංචි ඉනෝකාද සිල්වා මහත්මිය තමයි අද දායකත්වයෙන් කටයුතු කරන්නේ. මා මුලිනුත් කිව්වා නිතරම පින් දහම් කරන, අවබෝධයෙන් ජීවත් වෙන, ධර්මානුකූලව ජීවත් වෙන පුණ්‍යවන්ත පිරිසක්. මේ පින්වතුන්ගේ අරමුණ තමයි මේ උතුම් ධර්ම දානමේ ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය පරලෝසපත් දෙමාපියන් වන 2000 වසරේ නොවැම්බර් මාස 21 වන දින පරලෝසපත් වී වර්ෂ 21ක් සපිරෙන HR ද සිල්වා මහතාට සහ 2006 අප්‍රේල් 30 වන දින පරලෝසපත් වී වර්ෂ 15ක් සපිරෙන ක්ලැරිබල් ද සිල්වා මහත්මියටත් 2010 නොවැම්බර් මාස 1 වෙනි දින පරලෝසපත් වී වසර 11ක් සපිරෙන තනුජ ද සේරම් පුතණුවන් මුණුපුරාටත් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන්ව ඔවුන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. ඉක්මන් භවයකදී උතුම් ධර්ම අවබෝධය ලබා ගැනීමටත්
මේ උතුම් කුසලානිසංසය මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි අපි ශක්තිමත් ලෙස හිතමු. ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේටත් දායකත්වයේ දරූ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය පිණිස මේ උතුම් කුසලය හේතු වේවා. සාංසාරික දුක්ඛයන්ගෙන් මිදී නිර්වාණය අවබෝධ කිරීම පිණිස මේ ධර්ම දානමේ කුසලානිසංසයද පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා පින්නතුනි මේ දේශනාවට දායකත්වයේගත් පින්වත් ඔබටත් බණ ඇසූ හැම දෙනාටමත් මෙලොව යහපත වේවා පරලොව සුගතිය වේවා අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං